SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් කොරෝනා වෛරසය 99.9ක් දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2020 දෙසැම්බර් 11 සිකුරාදා සිරස්තල මෙරට කොවිඩ් මරණ 146ක් තෙක් ඉහළට නාවලපිටියේ පාසල් සිසුවියකටත් කොවිඩ් කෑගල්ලේ පුද්ගලික රෝහලක් නිරෝධායන නීති කඩයි අයවැය යෝජනා රසක් ඊයේ සිටම ක්‍රියාත්මකයි රාජ්‍ය සේවකයන්ගේ නිවාස සහ දේපල ණය පොලිය 107ක් තෙක් පහළට කොවිඩ් ආසාදිත රාජ්‍ය සේවකයන්ට දෛනික රක්ෂාවරණයක් කොවිඩ් දේහ භූමදානයට විශේෂඥ උපදෙස් අනුව සුදුසු භූමියක් තෝරා ගන්න අගමැතිගෙන් බලධාරීන්ට උපදෙස් අබිරහස් ලෙස අපවත් වූ නෙදර්ලන්ත හිමියන්ගේ අවසන් කටයුතු සිදු කරේ CID සහ තවත් පොලිස් කණ්ඩායම් දෙකක් අඛණ්ඩව විමර්ශනවල ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන කෝටි 7 ඉක්මවයි. ෆයිසර් කොවිඩ් එන්නතට අමරිකාවේත් අනුමැතිය. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Try out our new product range. Celebrate and feel the difference. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග. නාවලපිටිය ප්‍රදේශයේ පාසල් සිසුවියකටත් COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මේ අතර මහනුවර නගර සභා සීමාවේ පාසල් 42ක් යලි විවෘත කිරීමට පියවර ගනිද්දී ගල් අධ්‍යාපන කොට්ටාසයේ පාසල් තවත් සතියක් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ අතර අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතයින් 536 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. තවත් කොවිඩ් මරණ දෙකක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 146ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොම්පඤ්ඤ වීදියේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරු කර තිබූ අතර ඇය එම රෝහලේදී ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබුණේ COVID-19 නිසා ඇති වූ හෘදය වස්තු ආසාදනයක් හේතුවෙන්. ඩුබායි සිට පැමිණි මාතර වැලිගම පදිංචි 54 හැවිරිදි කාන්තාවක් නිරෝධායන මධ්‍යස්ථානයේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර ඇති අතර එහි දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඊයේ ජීවිතක්ෂයට ඇගේ මරණයට හේතුව වකුගඩු රෝගී තත්ත්වය උත්සන්න වීම සහ COVID-19 නියුමෝනියාවයි. කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තිබූ ඥාතීන් විසින් බාර නොගත් තවත් COVID ආසාදිත මෘත ශරීර 9ක ආදාහන කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. ඒ අනුව මේ දක්වා කොළඹ ප්‍රදේශයේ ඥාතීන් විසින් බාර නොගත් COVID ආසාදිත මෘත ශරීර 15ක ආදාහන කටයුතු රජයේ වේදමින් සිදු කර තිබෙනවා. COVID ආසාදනයෙන් මේ යන පුද්ගලයන්ගේ මෘතදේහ බෝධදානය කළ හැකි දේ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. එම දේහයන් භූමදානය සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. සෞඛ්‍යයට බලපාන කරුණු අරඹයා ජාතීන් හා ආගම් වශයෙන් තීන්දුව తీරන ගැනීමට නොහැකි බව මෙහිදී පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජන වර්ගවල සහාය ලබා දෙන්නයි පැමිණ සිටි මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා. දැනට මෙම වෛරසයෙන් මේ යන පුද්ගලයෙකුගේ දේහය තුළ වෛරසය දින 36ක පමණ කාලයක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළා. ඊයේ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 538ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 304 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 254 දෙනෙකුම බොරැල්ලෙන් හඳුනාගෙන තිබෙනවා. මහනුවරෙන් 38ක්, ගම්පහෙන් 28ක්, කළුතරින් 27ක්, රත්නපුරෙන් 23ක්, ගාල්ලෙන් 14ක්, අම්පාරෙන් 11ක්, කුරුණෑගලින් 10ක් වශයෙන් ආසාදිතයන් වාර්තා වූ අතර සෙසු ආසාදිතයින් මාතර, මාතලේ, යාපනය, නෝරෙලිය, හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලට අයත්.
විදේශයන්ගේ සිට පැමිණි 69 දෙනෙකුද ඊයේ ආසාදිතයන් ලෙස හඳුනාගෙනුණා. ඒ අතරින් 30 දෙනෙකු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක රාජකාරිය සඳහා දකුණු සුඩානයට ගොස් සිටි ගුවන් හමුදා බටින් වන අතර ඔවුන් ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. වැලිකඩ සහ මහර බන්ධනාගාර වලින් නව ආසාදිතයන් 89 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් පොකුර 2826 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 816 දෙනෙකු සුවය ලබා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනී මහතා සඳහන් කළා. නවලපිටිය ප්‍රදේශයේ පාසලක 12 වන වසරේ ඉගෙන ලබන සිසුවියකට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඇයව පේරාදෙණිය පැනදෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඇයගේ පියාටද මීට පෙර වෛරසය ආසාදනය වී තිබූ අතර ඔහු නවලපිටිය නගරයේ වෙළඳසැලක සේවය කළාය. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මහනුවර මහනගර සභා සීමාවේ සියලු පාසල් තාවකාලිකව වසා දැමීමට පළාත් බලධාරීන් පසුගියදා පියවර ගත්තා. කෙසේ වෙතත් ඒ අතරින් පාසල් 3ක් හැර මහනුවර මහනගර සභා සීමාවේ සෙසු පාසල් එළඹෙනදා 4 වන සඳුදා සිට යලි ආරම්භ කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සඳහන් කළා. තවදුරටත් වසා දැමෙන පාසල් වන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කලේමගල් විද්‍යාලය සහ තක්ෂිලා විද්‍යාලයයි. මේ අතර ඉකුත් සතියේ වසා තිබුණු ගාල්ල අධ්‍යාපන කොට්ටාශයේ සියලු පාසල් තවදුරටත් දෙසැම්බර් 18 වන දින දක්වා සතියක කාලයක් වසා තිබීමට තීරණය කර ඇති බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා අද දිනට සඳහන් කළා. ඇහැලේකොට දිවුරුම්පිටිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 21 දෙනෙකු ඇඹිලිපිටිය සහ කහවත්තු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මොවුන් දිවුරුම්පිටිය ඇඟලුම් ආයතනයෙන් සහ සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වනවා. අවිස්සාවේල්ල තල්දුව සතිපොලේ අහඹු ලෙස තෝරාගත් වෙනදුන් 5 දෙනෙකුගේ PCR පරීක්ෂණ පසුගියදා සිදු කර තිබූ අතර ඉන් සිව් දෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ අනුව සති දෙකක කාලයක් සඳහා තල්දුව සතිපොල තාවකාලිකව වසා දැමුණු අතර එම පරීක්ෂණයේ විෂ බීජහරණය දෙහියෝවිට ප්‍රාදේශීය සභාව මගින් සිදු කෙරුණා. ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අද තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණේ එහි සේවකයන් 30 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන්. තවමත් අපිට හඳුනා ගැනීමට බැරුව සමාජය තුළින් හමු වෙන රෝගීන් ඉතාමත් අල්පයයි ඉන්නේ. එයත් පස්සේ විමර්ශනය කිරීමේදී බොහෝ වෙලාවට ඒ ප්‍රභවය කොහෙන්ද කියන එක අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. තවමත් අපේ රට මේ රෝගය ව්‍යාප්ත වීම පාලිත මට්ටමක තමයි තියෙන්නේ. මේ අතර ශනික ප්‍රතිදේහජනක පරීක්ෂණය සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි නො වූ කෑගල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් එම පරීක්ෂණය සිදු කරගත් පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ අනුව ආසාදිතයාව කෑගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පින්නවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කළ අතර ඔහු රෝහලේදී නිරාවරණය වූ පුද්ගලයන් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයටද යොමු කෙරුණා. එමෙන්ම රෝහල නිරෝධායනයට ලක්වන ස්ථානයක ලෙස ලම් කර තාවකාලිකව වසා දැමීමටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. අපිට මේකේ CCTV වැඩ කරන්නේත් නෑ. අපිට හොයාගන්න බෑ කවුද කොන්ටැක්ට් වුනේ කියලා. ඒ අනුව මම ආයතනයේ දැනට තාවකාලිකව වහලා නිරෝධායන කටවලට සේවකයන් යොමු කළා. කෙසේ වෙතත් අද රෝහල යලි විවෘත කර තිබුණේ නිරෝධායනයට යොමු කළ බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇලවූ පත්‍රිකාවද ගලවා දමමින්. ඒ අනුව කෑගල්ල සෞඛ්‍ය බලධාරීන් රෝහල වෙත පැමිණ ඔවුන්ට දැඩි ලෙස අවවාද කර රෝහල යලි වසා දැමීමට කටයුතු කිරීමට පියවර ගත්තා. පණිවිඩය දුන්නාම මේ පණිවිඩයට අනුගත වෙලා වැඩ කරන්න. මට හිතුව විදියට කරන්න බෑ. ගලවලා ඉන්නේ කියපුවාම ගෙවලා ඉන්න ඕනේ. ඒක සේරම ගලවලා තියෙන්නේ. දැන් ගලවපු කෙනෙකුත් නැහැ. මේක හරියට තියෙන අපේ කැමරාව එහිදී රෝහලේ හිමිකාර වෛද්‍යවරයා එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදියාට දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්. කොවිඩ් ආසාදිත 23 හැවිරිදි මවක් නිරෝගී නිවුන් දරුවන් දෙදෙනෙකු මුල්ලේරියාව රෝහලේදී ප්‍රසූත කර තිබූ අතර දියවැඩියාව සහ අදිරුදුර පීඩනයෙන් මව පිළීම හේතුවෙන් ඇගේ ප්‍රසූතිය සිදු කෙරුණේ සිසේරියන් සත්කමක් මගින්. මේ දක්වා කොවිඩ් ආසාදිත ගැබිණි මවුරුන් 170කට වැඩි පිරිසකගේ දරු ප්‍රසූතිය සාර්ථකව සිදු කිරීමට මුල්ලේරියාව රෝහලේ වෛද්‍ය සහ හෙදකාර්ය මණ්ඩලය සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් රෝහලට ස්ථාවරව පවත්වාගෙන යා යුතු නොමේරු ලදරු එකකයක් සහ ආරක්ෂිතම ආවරණ ආදිය නොමැතිවීම වෛද්‍යවරුන් මුහුණ පා සිටින බරපතල ගැටලුවක්. මේ අම්මත් බබාලා දෙන්නත් ඊටම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් නිරෝගීව දැනට අපේ හොස්පිටල් එකේ ඉන්නවා. අපි බලාපොරොත්තු වුණාටත් එළිය බබාලා පුංචියට හිටියේ. ඒ කට්ටිය රිසසිටේට් කරන්න තාමත් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ නොමේරු ලදරු ඒකකයක් ෆන්ක්ෂන් වෙන්නේ නැහැ හරියට. ඒක හැකියක්මනින් ගොඩනගා ගන්න පුළුවන් නම් තමයි අපිට වටින්නේ. රෝහල් කාර්ය මණ්ඩලය අපි හැම වෙලාවෙම විශේෂම කොවිඩ් ශරීරගත නොවීමට හැම සහායක්ම දරනවා. ඒත් මේ වෙනකල් අපිට N95 මාස්ක්ස් ලැබිලා නැහැ. 2021 අයවැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වූ ඊයේ සිටම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය සේවකයින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තරුණ තරුණියන් කිරිගොවීන් සහ සිසු දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා වන යෝජනා කිහිපයක් ඊට ඇතුළත්.
2021 අයවැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වූ අවස්ථාවේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අතර එක් යෝජනාවක් වන්නේ නිවාස සහ දේපල ණය සහනයයි. ඒ අනුව රජයේ සේවකීන් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබා දෙන නිවාස හා දේපල ණය සඳහා අය කෙරෙන උපරිම පොලි අනුපාතය 7% දක්වා අඩු කරනු ඇති. පළමු රුපියල් ලක්ෂ 5 සඳහා 3% දක්වාත් රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩය සඳහා 7% දක්වාත් පොලි ප්‍රතිශතය 15 දමා ඇති බවයි රජය නිවේදනය කරන්නේ. එම සහනය මේ වන විට ලබාගෙන ඇති නිවාස හා දේපල ණය සඳහාද බලපැවැත්වෙනවා. මේ අතර තවත් විශේෂ යෝජනාවක් වන්නේ කොවිඩ් වසංගතයෙන් රෝගාතුර වූ රාජ්‍ය සේවකයන්ගේ වියදම් අග්‍රහාර රක්ෂණ අරමුදල මගින් දැරීම පිළිබඳව වන යෝජනාවයි. එය අනුව කොවිඩ් ආසාදනයේ වී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක නතර වීමට සිදුවන රාජ්‍ය සේවකයෙකුට දිනකට රුපියල් 3000 බැගින් දින 10ක් සඳහා උපරිම රක්ෂණ වන්දියක් හිමි වනවා. එමෙන්ම කොවිඩ් වැළඳීම් මේ යන රාජ්‍ය සේවකයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 7ක උපරිම රක්ෂණ ආවරණයක්ද හිමි වනු ඇති. මෙම පහසුකම් ලබා දුන්නද අග්‍රහාර රක්ෂණ අරමුදල වෙනුවෙන් කිසිදු අමතර අයකිරීමක් සිදු නොවන බවයි රජය පවසන්නේ. රජයේ සේවකයන්ට සූර්ය බල විදුලි පහසුකම් ලබා ගැනීම සඳහා 4%ක අඩු පොලි යටතේ ක්‍රියාත්මක වූ ණය සහනය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටද ලබා දීමේ අයවැය යෝජනාවද වහාම ක්‍රියාත්මක කරනවා. අති දුෂ්කර සහ හුදකලා ප්‍රදේශවල පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂු භික්ෂුණීන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාවහන් තිළිනපත් ලබා දීමද අද සිට ක්‍රියාත්මකයි. එමෙන්ම කොවිඩ් වසංගතය නිසා බලපෑමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම සඳහා කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයද ක්‍රියාත්මකයි. ඒ සඳහා රුපියල් මිලියන 18600ක් ප්‍රධාන පෙළේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 10ක් වෙත ලබා දී ඇති බවයි රජය පවසන්නේ. මේ අතර තරුණ ව්‍යවසායකයන්ට නව ව්‍යාපාර ආරම්භීමට මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා වන ක්‍රමවේදයක්ද ඊයේ සිට ක්‍රියාත්මකයි. ඒ අනුව වෘත්තීය පුහුණුව නිමකොට ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ 4%ක අඩු පොලියට රුපියල් ලක්ෂ 5ක උපරිම ණය මුදලක් ලබාගත හැකියි. ඒ සඳහා අප සුරකුම් තැබීමක් අවශ්‍ය නොවන අතර ව්‍යාපාර යෝජනාවේ ශක්්‍යතාව පමණක් ප්‍රමාණවත් බවයි රජය පවසන්නේ. දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන අයවැය යෝජනාවක්ද වහාම ක්‍රියාත්මක කරනවා. ඒ අනුව කිරි ගොවීන්ට රුපියල් මිලියන 1 උපරිම ණය මුදලක් කිරි ශක්ති ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගත හැකියි. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා එම ක්‍රමවේදය ක්‍රියාත්මකයි. මේ අතර රාජ්‍ය හා පෞද්ගලිකාංශයේ සේවා නියුක්තකයන්ට නිවාස මිලදී ගැනීම සඳහා ණය පහසුකමක්ද ලබන වසරේ ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඊයේ අනුකුමාර දිසානායක මහත්මයා කිව්වා සීනිය ආනයනය කිරීම බද්ද රුපියල් 50 ඉඳලා 725 දක්වා අඩු කරා. එතකොට ඒකේ වාසිය පාරිභෝගිකයට ලැබුණෙත් නැහැ. හැබැයි ආණ්ඩුවට බදු වශයෙන් වාසිය ලැබුණෙත් නැහැ. මේක ගියේ ඇතුලේ ඉන්න සාක්කු පිරෙන කට්ටියකට. ඒ කට්ටිය ඔබතුමත් ඉන්නවද? මම ඒ කට්ටිය නෑ හැමෝම දන්නවා. ඒ කියන්නේ වෙන කවුරු ඉන්නවද? මම දන්නේ ඉන්නවද නැද්ද කියලා. අපි වැඩි කර ගන්නට ඕනේ අපේ රටේ තියෙන මේ ආර්ථික ක්‍රමවේදයන් ක්‍රියාවලිය. එතකොට බදු වැඩි වෙනවා අනිවාර්යයෙන්ම. ආනයන සීමා කිරීම නිසා පහුගිය දවස්වල රථවාහන ආනයනය මුළුමනින්ම නැවතීමත් එක්ක ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ? අපේ මතය තමයි පේනී යනවා මේ රටේ තව අවුරුද්දක් යනකම් වාහන අලුත් වාහන තියෙනවායි කියන එක. මේක ලිහිල් කිරීමට එච්චර ලොකු අවශ්‍යතාවයක් මෙතනදී පේන්නේ නැහැ. ඒ කියන්නේ මාස 6කටත් එහා තාම පේන්නේ නැහැ ඊට මෙහා තාම පේන්නේ නැහැ. අද බැසිල් රාජපක්ෂ සභාපතිතුමත් එක්ක ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වෙනවා කියලා සඳහන්ලා තියෙනවා. ඒ අරමුණ තමයි නැවතිලා තියෙන දේවල් අපි කොහොමද නැවත අරමන්නේ ගුවන් තොටුපොළ වැනි ඉතාමත්ම වැදගත් ස්ථාන අපි කොහොමද ක්‍රියාත්මක කළ යුත්තේ කියන ඒ සාකච්ඡාවට මම හිතන්නේ යොමු වෙයි කියන එකත් මම විශ්වාස කරනවා. මේ අතර 2021 අයවැය යෝජනා සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. මේ අයවැය ලේඛනය නම් අපි දකින්නේ ඉලක්කම් විද්‍යාවක් විතරයි. කිසි ආකාරයක රටේ ප්‍රශ්නයට උත්තරයක් නැහැ. COVID-19 වසංගතය තියෙන මොහොතේ ඒ වසංගතයෙන් ගොඩේම සඳහා කිසිදු සැලසුමක් හෝ වැඩපිළිවෙලක් අයවැයේ නැහැ. දවස් 21 අයවැය විවාදය අපි දැක්ක දෙයක් තමයි ආණ්ඩුවේ මැති ඇමතිවරු ආණ්ඩුවේ වැඩ ගැන කතා කරේ නැහැ, සංවර්ධනය ගැන, ආර්ථිකය කොහොමද නංවන්නේ කතා කරන්නේ නැතුව මුළු අයවැයම ගිනිච්චේ විපක්ෂයට මඩ ගහන්න. මේ අයවැය අපි දකින්නේ මඩ අයවැයක් විදිහට. අයත් මඩ වැයත් මැඩ. මේ විශේෂණ සංශෝධනයේදී ඒගොල්ලෝ ඡන්ද ගත්ත 157ක් මේ පාර කීයද හම්බුනේ? 151යි. 6 හැලුණා. ඇයි හැලුනේ? මේ මාස එකමාර තුල ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය දැකලා ඒ 6 දෙනාට ඡන්දෙ දෙන්න බැරුව ගියා. ඔවුන් ඡන්ද දීමෙන් වැළකී හිටියා. රාජ්‍ය සේවකයන්ට පඩිය වැඩි වුණ නැහැ කියලා චෝදනාවක් කෙල්ලගෙන. මේ වෙලාවේ මේ පඩිය ගෙවන එක ගැනයි පුදුම වෙන්න ඕනේ. මොකද ලෝකේ රටවල් වල කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත පිරිසකට වැටුපෙන් කොටසක් පමණයි ගෙවන්නේ. මොකද කර්මාන්ත ශාලාව වහලා. පුරාපත් දෙපාර්තමේන්තුවේ මිලියන 2900කට අධික ගාණක් අය වෙලා නැහැ කියලා කෝප් කමිටුවේදී හිලි වෙනවා. විශේෂම කෝප් කමිටුව වාර්තා ලැබුණාම රජයට ලැබිය යුතු ආදායම් දේශපාලන පක්ෂපාත ભેදයෙන් තොරව ඒ සියල්ල අය කර ගැනීම සඳහා ආණ්ඩුව කටයුතු කරනවා. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජි ක්‍රැකර් Crunchy veggie.
ආර්ථික වර්ධනය සිදුවිය යුත්තේ සමාජයේ සෑම ස්තරයක්ම ආරක්ෂා වන අයුරින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. දිගුකාලින ආර්ථික පුනරුදය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පෞද්ගලික අංශ ව්‍යවසායකින් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් අඩාල වූ ආර්ථිකය යළි සක්‍රිය කොට දිගුකාලින ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීම පරමාර්ථය කරගනිමින් ජනාධිපතිවරයා පෞද්ගලික ව්‍යවසායකින් කණ්ඩායම් වශයෙන් හමුවීමට මෑතකදී ගත් තීරණයකට අනුව මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ සෑම දෙයක්ම ආනයනය කොට අලෙවි කිරීම පහසුවත් ඒ තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිනු හැකි බවයි. සමාජයේ සෑම ස්තරයක්ම ආරක්ෂා වන පරිදි ආර්ථිකය වර්ධනය විය යුතු බවත් ඊට පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශයන් ඉතා වැදගත් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. එබැවින් ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම සමබර වර්ධනයක් ඇති කිරීම තම අරමුණු බැවින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරිපත් කරමින් ඒ සඳහා ඇති බාධකද හඳුනා ගන්නා ලෙසට ජනාධිපතිවරයා පෞද්ගලික අංශයට යෝජනා කර තිබෙනවා. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා අනුගමනය කරන ස්ථිරසාර විධිමත් ප්‍රතිපත්ති ගැන ප්‍රසාදය පළ කළ ව්‍යවසායකින් 2021 අයවෙන් ආර්ථික වර්ධනය සඳහා සපයා ඇති සහන පිළිබඳවද ජනාධිපතිවරයා වෙත පැසසුම් කර තිබුණා. පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සමාජිකයන් අතර අද පැවති හමුවකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල්ජී පුංචිහේවා මහතා ඇතුළු කොමිසමේ සමාජිකයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ විජයරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සමාජිකයන්ට පවසා ඇත්තේ පැරණි හෝ නව ක්‍රම යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති අවස්ථාව පිළිබඳ සොයා බලන ලෙසයි. මෙවර පළාත් සභා මැතිවරණයේ පැරණි ක්‍රමය ඔස්සේ පවත්වා ඉදිරියේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් පසු නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම වඩා පහසු බවයි කොමිසම පෙන්වා දී ඇත්තේ. දැනට පවතින මැතිවරණ නීතිවලට සංශෝධන අවශ්‍ය බව පැවසූ මැතිවරණ කොමිසමේ සමාජිකයන් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක අවශ්‍යතාවයද පෙන්වා දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍යකගේ සඳහන් කළා. එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් ඒ පිළිබඳව කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි. රත්කම පොල්ගස් දුව ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසමින් සිටියේදී අභිරහස් ලෙස අපවත් වූ නෙදර්ලන්ත ස්වාමින් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දහවල් සිදු කෙරුණා. ඒ කටුදම්පේ කිරිමැටිය සුසාන භූමියේදී. උන්වහන්සේගේ අපවත් වීමේ සුළමුල සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ තවත් පොලිස් කණ්ඩායම් දෙකක් අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටිනවා. රත්ගම කටුදම්පේ පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ පූජ්‍ය නෙදර්ලන්තයේ ජනවංශ හිමියන්ගේ මෘතදේහය රත්ගම කලපුවේ පවමින් තිබීදී සොයාගැනුණේ පසුගිය 8 වනදායි. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී ඊයේ සිදු කෙරුණේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වරුස හැන්නදී මහත්මියගේ ප්‍රධානත්වයෙන්. එහිදී මරණය පිළිබඳ අවසන් තීන්දුවක් ලබා නොදුන් ඇය විවෘත ප්‍රකාශයක් කරමින් පවසා තිබුණේ වැඩිදුර විමර්ශන සඳහා ස්වාමින් වහන්සේගේ සිරුරේ කොටස් කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට යොමු කරන බවයි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ජිනවංශ හිමියන්ගේ මුද්‍රා තැබූ දේහය උන්වහන්සේ වැඩවිසූ පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනය වෙත ඊයේ රාත්‍රියේ වැඩම කරවනු ලැබුවා. මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කළ දේහය අද දහවල් කටුදම්පේ කිරිමැටිය සුසාන භූමිය වෙත වැඩම කෙරුණා. අපවත්වීම පිළිබඳ විමර්ශන තවමත් සිදු කරන බැවින් උන්වහන්සේගේ දේහය ආදාහනය කෙරුණේ නැහැ. අපිට ලොකු සැකයක් උපදිනවා. මොකද දැන් මෙතන ජනමාධ්‍යවේදීන්ට පවා තර්ජනය වෙලා තියෙනවා. අමුතුම මරණ සැක සහිතයි. මේක නෑ ඔයලා සාධාරණයක් කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. මේ අතර මෙම අපවත්වීම සම්බන්ධයෙන් අමරපුර ධර්මරක්ෂිත මහනිකායේ මහානායක තිරිකුණාමලේ ආනන්ද හිමියන් නිවේදනයක් නිකුත් කළා. එහිදී උන්වහන්සේ සඳහන් කර ඇත්තේ ජිනරත්න හිමියන්ගේ දේහය පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ කරුණු නිගමනයේදී සියදිවි හානි කර ගැනීමකට තුඩු දෙන කරුණු හෙළිදරව් වී තිබුණු බවයි. විදේශීය භික්ෂුවක් වන ජිනවංශ හිමියන් ඝාතනය කිරීමට හේතු වන කිසිදු පසුබිම් පරිසරයක් නොතිබුණු බවද ආනන්ද හිමියන් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා. මෙය සියදිවි හානි කර ගැනීමක් බවට තමන් වහන්සේ මින් පෙරද ප්‍රකාශ කළේ එම හේතුව නිසා බවයි පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද හිමියන් පවසන්නේ.
ජනවංශ හිමියන්ගේ අපවත්වීම පිළිබඳ සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. ඒ අනුව දැනට විමර්ශන කණ්ඩායම් 3ක් මේ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරනවා. රත්ගම පොලිසිය, ඒ වගේම ගාල්ල කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 10 දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක් මේ සඳහා යොදවා තිබෙනවා. ඒ සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණයෙන් සිදු කරනු ලබනවා. ස්වාමීන් වහන්සේ වැඩ සිටි කුටිය ආදිය විශේෂඥ අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥයෙකු විසින්ද නිරීක්ෂණය කර තිබෙනවා. මේ වන විට සම්පූර්ණ ප්‍රකාශ 21ක් පමණ සටහන් කර තිබෙනවා. ඓතිහාසික විජිතපුර බලකොටුව සීමාවට අයත් ප්‍රදේශයක පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක නටබුන් වලට දැඩි හානි පමුණුවමින් මුස්ලිම් පල්ලියක් විසින් තාප්පයක් ඉදිකර තිබෙනවා. අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලය පැවසුවේ සිය අවසරයකින් තොරව අදාළ තාප්පය ඉදිකිරීමට එම පල්ලිය කටයුතු කර ඇති බවයි. අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් අලහප්පෙරුමාගම පිහිටේ මුස්ලිම් පල්ලියේ තාප්පයක් ඉදිකිරීමට කටයුතු කර ඇත්තේ මීට දින කිහිපයකට පෙරයි. මෙම ප්‍රදේශය විජිතපුර බලකොටුවට අයත් බවට පැවසෙන අතර අදාළ තාප්පයේ ඉදිකිරීම හේතුවෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක නටබුන් වලට දැඩි හානි සිදුව තිබෙනවා. මෙම ස්ථානයේ තිබිලා තියෙනවා පුරාණ සංඝාවාසයක පාදමක්. මේ ස්ථානය විනාශ කරන්න එපා කියලා පුරාවිද්‍යා නිලධාරීන් මේ මුස්ලිම් පල්ලියේ පූජකතුමන්ලාට දන්ලා තියෙනවා මේක විනාශ කරන්න එපා මේ ස්ථානය රකින්න කියලා. ඒ කියලා තිබෙද්දීන් තමයි මේ ස්ථානය මේ විදිහට විනාශ කරලා තියෙන්නේ. ප්‍රදේශවාසීන් පවසන්නේ මුස්ලිම් පල්ලිය සහ ඊට යාබදව පිහිටි සුසාන භූමිය වෙන් කරමින් අදාළ තාප්පයේ ඉදිකිරීම් සිදු කර ඇති බවයි. අදාළ ප්‍රදේශවල ඉදිකිරීම් සිදු කිරීමේදී අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ අවසරය මත සිදු කළ යුතු බවට දැනුම් දී තිබුණද මෙම ඉදිකිරීම සිදු කර ඇත්තේ එවැනි අවසරයකින් තොරවයි. මෙවගින් සිදු ඇති හානිය පිළිබඳ පූර්ණ වාර්තාවක් මේ වන විටත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර ඇති බව අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා පවසනවා. මේ සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසියට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. කෙසේ වෙතත් අප කළ විමසීමකදී ඉපලෝගම පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක අතර මේ දක්වා කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි. මෙම තාප්පය ඉදිකිරීම සඳහා ඩෝස කර ඇති ප්‍රදේශයට යාබදව විජිතපුර බලකොටුවට අයත් බැලුම්ගල නම් පුරාවිද්‍යා ස්ථානයේද පිහිටා තිබෙනවා. එම බැලුම්ගල පුරාවිද්‍යා භූමියේද 2017 වසරේදී සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ නිවාස ව්‍යාපෘතියකට ඩෝස යොදා එළි කිරීම නිසා එහි නටබුන් රැසකට හානි සිදු වුණා. ඒ සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇතිවුවද මේ දක්වා පුරාවිද්‍යා හානි සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර එහි අද දක්නට ඇති තත්ත්වයයි මේ. නමුත් අදටත් වෙලා තියෙන්නේ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ බෝඩ්යක් බවට පත් කරලා තියෙනවා. සම්පූර්ණ බැලුම්ගල කියන ප්‍රදේශය වල් වැදිලා කැලෑ වැදිලා තියෙන්නේ. අනවසරයෙන් ඉදිකිරීම් සිදු කරමින් පුරාවිද්‍යාත්මක වටිනාකම් වලට හානි පමුණුවන පාර්ශවයන් සම්බන්ධයෙන් කඩනමින් නීතිය ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක්. ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 7 ඉක්මවනු ලැබුවා. මේ අතර ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත හදිසි භාවිතයට යොදා ගැනීමට ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පරිපාලනයේ බහුතර අනුමැතිය හිමිව තිබෙනවා. අමරිකානු සහ ජර්මානු ආයතන දෙකක් එක්වනිපත වූ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත හදිසි භාවිතය සඳහා අවසර ලබා දීමට අමරිකානු ආහාර සහ ඖෂධ පරිපාලනයේ විශේෂඥ මණ්ඩලය ඊයේ තීරණය කළා. ඒ අනුව 95% සාර්ථකත්වයකින් යුතු බවට වාර්තා වන ෆයිසර් එන්නත ඉදිරියේදී අමරිකානු ජනතාව වෙත ලබා දීමට නියමිතයි. අමරිකාවෙන් පසු ලොව වැඩිම දෛනික කොවිඩ් මරණ ඉතාලියෙන් වාර්තා වූ අතර එය 887ක්. මෙක්සිකෝවෙන් මරණ 781ක්, බ්‍රසීලයෙන් 769ක්, රුසියාවෙන් 562ක්, ජර්මනියෙන් 529ක්, එක්සත් රාජධානියෙන් 516ක් සහ ඉන්දියාවෙන් මරණ 487ක් ඊයේ වාර්තා වුණා. ගත වූ දිනේදී ලොව පුරා ආසාදිතයන් 6,78,685ක් හඳුනා ගැනීමත් සමග ගෝලීය ආසාදිතයන් ගණන කෝටි 7 සීමාව ඉක්මවා ගියා. කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ ගණන 16 ලක්ෂයකට ආසන්නයි. කොවිඩ් දෙවැනි රැල්ලෙන් සැලකිය යුතු හානියක් සිදු වූ ප්‍රංශයේ සියලු මර්මස්ථාන මේ නිවාඩු සමයේදී යලි විවෘත නොකිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අර්ථයේ සියලු කෞතුකාගාර, සිනමාහල්, රංගශාලා වසාදමනු ඇති. එමෙන්ම පනවා ඇති රාත්‍රී ඇඳින නීතිය හේතුවෙන් මෙවර අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සැලසුම් කළ සියලු උත්සව අවලංගු වනු ඇති. ඔස්ට්‍රේලියානු සමාගමක් හඳුන්වා දුන් කොවිඩ් එන්නතක් අත්හර දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ එන්නත අත්හදා බැලීම් වලට එක් වූ පිරිසගේ සිරුර අභ්‍යන්තරයේ කොවිඩ් ප්‍රතිදේහ වෙනුවට HIV ප්‍රතිදේහ නිෂ්පාදනය වීම හේතුවෙන් පසුවගත් වාර්තාවලදී මේ පිරිස් HIV ආසාදිතයන් බවට වැරදි දත්තද නිකුත් වී තිබුණා. ඔස්ට්‍රේලියානු රජය සූදානම්ව සිටියේ එම එන්නතින් මාත්‍රා මිලියන 51ක් මිලදී ගැනීමටයි.
වඳ සැත්කම් සිදු කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල මහරෝහලේ වෛද්‍ය ශාපි ශිහාබ්දීන් අත්අඩංගුවට ගැනීම තම ස්ථාන මාරුවට මූලික වශයෙන් හේතු වූ බව කුරුණෑගල දිසාව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පවසනවා. පාස්කු කොමිසම හමුවේ ඊයේ සාක්ෂි දෙමින් ඔහු පැවසුවේ අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට වෛද්‍ය ශාෆිට තෞහිද් ජමාත් සංවිධානයකින් මුදල් ගලා ආ බවටද තොරතුරු ලැබී තිබූ බවයි. කුරුණෑගල දිසාව බහර හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ඊයේ පස්වරුවේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. එහිදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සිදු කළ විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සාක්ෂිකරු මෙලෙස අදහස් පළ කළා. එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්ත ගමන් මට සමාජ මාධ්‍ය ඔස්සේ වගේම වෙනත් මාර්ගවලුනුත් විවිධ බලපෑම් එල්ල වුණා. ඒ බලපෑම් හමුවේ මාව පුත්තලමට මාරු කළා. යයි වැඩිදුරටත් සාක්ෂිකරු කොමිසමට පැවසුවා. අදාළ සුවිශේෂී සැකකරු කවුරුන්දැයි කොමිසම විමසූ අවස්ථාවේ ඔහු හෙළි කළේ එම තැනැත්තා කුරුණෑගල මහරෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කළ සාෆි ශිහාබ්දීන් බවයි. අදාළ වෛද්‍යවරයාට කිසියම් දේශපාලන සම්බන්ධතාවක් පැවතියදැයි කොමිසම එහිදී ප්‍රශ්න කළා. ඔව්, එම වෛද්‍යවරයාට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග සම්බන්ධතා පැවති බවට මට තොරතුරු අනාවරණ වෙලා තිබුණා. ඒ වගේම තෞහිද් ජමාත් සංවිධානයකින් මෙම සැකකරුට මුදල් ගලාගෙන ආපු බවටත් බුද්ධි තොරතුරු තිබුණා. ඒ නිසයි මම උපදෙස් දුන්නේ පරීක්ෂණ මෙහෙवला මොහොත එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා. මේ අතර සහරන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් විසින් නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ තක්ෂීර නිවාඩු නිකේතනය පවත්වාගෙන ගිය පුහුණු කඳවුර පිළිබඳ පාස්කු ප්‍රහාරයට පෙර තොරතුරු ලබා දී තිබූ ඩී.ටී. ඉලියසිංහ මහතා අද ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසමට සාක්ෂි ලබා දුන්නා. එහිදී සාක්ෂිකරු කියා සිටියේ 2018 වර්ෂයේ අප්‍රේල් මාස සහ මැයි දිනයන් දෙකකදී තම නිවස අසල පිහිටි නිවාඩු නිකේතනයට සැකකටයුතු පිරිසක් පැමිණ ඇති බව නිරීක්ෂණය වූ බවයි. අදාළ පිරිස පිළිබඳ තමන් කළ සෝදිසිකදී මේ සල්ලි ආයුධයි මෙතන තියලා වැඩක් නැහැ. කාත්තන් කුඩියට ගෙන යමු. යයි කතාබහ වෙනු ඇසුණු බවත් ඒ අනුව සැකකටයුතු ක්‍රියාවක් සිදුවන බව තමන් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දුරකථනයෙන් දැනුවත් කළ බව සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියා. ඒ අනුව පොලිස්පතිවරයා එවකට නුවරඑළිය කොට්ටාශ බහර මහින්ද දිසානායක මහතා දැනුවත් කළ බවත් ඔහු තමන් අමතා නිරීක්ෂණයට පැමිණෙන බව සඳහන් කළ බවත් සාක්ෂිකරු පැවසුවා. කෙසේ වෙතත් තමන් මෙම ඇමතුම ලබා දුන්නේ 2018 මැයි මාස 8 වන දින පෙරවරුවේ වන අතර පස්වරු 4ට පමණ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ එක් නිලධාරියෙකු එම නිවසට ඇතුළු වී ස්වල්ප මොහොතකින් යලි පිටව ගිය බවත් ඉලියසිංහ මහතා කියා සිටියා. ඔහු වැඩිදුරටත් පැවසුවේ නැවතත් පොලිස් නිලධාරියෙකු තමන් හමුවට පැමිණේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට පසුව වන අතර එහිදී පෙර අවස්ථාවේ සැකකටයුතු නිවසට ඇතුළු වූ උප පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් නැමැති නිලධාරියා තමන් හමුවට පැමිණ අංකල් කිව්ව එක හරි අපි ප්‍රමාද වුණා. නමුත් මේක මාධ්‍යයට කියන්න එපා. යයි බලපෑම් කළ බවයි. විවිධ වර්ණවලින් යුක්තව ඇදහැලෙන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව මේ මාස 13 සහ 14 දෙදින ලෝකවාසීන්ට නිරීක්ෂණය කළ හැකි වනවා. එමෙන්ම වසර 397කට පසු බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහලෝක දෙක ඉතා ආසන්නව පිහිටන ඉතා විරල සංසිද්ධියක්ද මේ මාසයේදී සිදුවීමට නියමිතයි. දෙසැම්බර් රාත්‍රී අහස සුන්දර කරන ජෙමිනිඩ් උල්කා වර්ෂාව එළඹෙන 13 සහ 14 දෙදින තුළ රාත්‍රී අහසේ දර්ශනය වීමට නියමිතයි. උල්කා වර්ෂාවේ උපරිම අවස්ථාව 13 වනදා රාත්‍රී 9ත් 10ත් අතර දර්ශනය වන අතර ඊසාන දිග අහසේ මිථුන රාශිය දෙසින් මෙම උල්කා වර්ෂාව නිරීක්ෂණය කළ හැකියි. එමෙන්ම අමාවක දිනයක් වන ඊට පසු දින අලුයම 2ත් 4යි අතර වයම දිග අහසේ මෙම ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ හා තාරකා විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ. මේ උල්කා වල විශේෂත්වය වන්නේ මෙය රතු කහ නිල් තැඹිලි ආදී විවිධ වර්ණ වලින් දකින්නට පුළුවන්. මේ අතර එළඹෙන 14 වනදා දකුණු ඇමරිකාවේ පේරු සහ චිලි රාජ්‍යයන්ට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වීමට නියමිතයි. පූර්ණ සූර්යග්‍රහණය මෙරට වේලාවෙන් එදින රාත්‍රී 7:04ට දර්ශනය වීම ආරම්භ වන අතර එහි උපරිම අවස්ථාව රාත්‍රී 9:23ට උදා වනු ඇත. කෙසේ වෙතත් මෙම පූර්ණ සූර්යග්‍රහණය මෙරටට දර්ශනය වන්නේ නැහැ. තවත් දෙයක් අහසේ බටහිර අහස බැලුවොත් ඉර බැස ගියාපුවම ඔබට දක ගන්න හැකියාව තිබෙනවා. බ්‍රහස්පති සහ සෙනසුරු කියන ග්‍රහලෝක දෙක එකින් එක කිට්ටු වෙමින් පවතින අවස්ථාව. දෙසැම්බර් මාසයේ 21 වෙනිදා රාත්‍රී ඉර බැස ගියාට පසුව බටහිර අහස දිස බලන්න මේ ග්‍රහලෝක දෙකේ කලා 6.1ක් තරම් කිට්ටුවට එනවා. එතකොට සමහර අය අනාවැකි පළ කරලා තිනවා මේ දෙක එක ග්‍රහලෝකයක එකට ඇලිච්ච බෝල දෙකක් වගේ ගිනි පුළඟක් වගේ දකි කියලා. ඉතින් මේ විරල අවස්ථාව ඔබට දකින්න ලැබෙන්නේ අවුරුදු 397කට පස්සේ. දැන් තවත් පුවත් කිහිපයක්.
පසුගේදා විවෘත කෙරුණු පෑලියගොඩ මැනින් වෙළඳපොළ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ට අයත් කඩ නිසිලස ලබා දෙන ලෙස බල කරමින් මැනින් වෙළඳපොළ ව්‍යාපාරික ප්‍රජාව කොළඹ කොටුවේදී ඊයේ ආරම්භ කළ උපවාසය අද අවසන් කෙරුණා. ඒ නාගරික සංවර්ධනාධිකාරිය සමග පැවති සාකච්ඡාවකදී ඔවුන්ට නිසි විසඳුම් ලැබීම හේතු වෙනවා. වර්තමාන මැනින් වෙළඳපොළේ සිටින සෑම කෙනෙකුටම අලුත් මැනින් වෙළඳපොළේ අවස්ථාව ලැබෙනවා කියන්නේ කිසි කෙනෙකුට කඩයක් නොලැබී යන්නේ නැහැ. දැනට සිටින සෑම වෙළඳෙකුටම තමුන් දැනට පාවිච්චි කරනවට වඩා වැඩි ඉඩ ප්‍රමාණ අලුත් වෙළඳපොළේ ලැබෙනවා. මේ උපවාසය අපි අවසන් කරනවා. රටේ දිනුවා. මෙරට සියලුම අධිවේගී මාර්ග කොළඹ නගරය හා සම්බන්ධ කරමින් ඉදිවෙමින් පවතින නව කැලණි අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ඉඟුරුකඩේ මන්සන්දියේ වරාය පිවිසුම් මාර්ගයේ සිට වරාය නගරය දක්වා ඉදිවන දෙවන කොටස මහා මාර්ග අමාත්‍ය ජොනසන් ප්‍රනාන්දු මහතා අද නිරීක්ෂණය කරනු ලැබුවා. කිලෝමීටර 5.27 දිගකින් සමන්විතව මන්තිරු 4කින් යුත් මෙම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු 2022 වසරේ සැප්තැම්බර් වන විට නිම කිරීමටයි සැලසුම් වී ඇත්තේ. මේවා හැකි ඉක්මනින් ඉවර කරන තරමටම රටේ ආර්ථිකයට මහා ලොකු විශාල තල්ලුවක් එනවා. දේවල්දෙනිය තිත්තවැල් මංකඩ ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙකුට වෙළඳසැලක් අසලදී පසුගිය 7 වෙනිදා රාත්‍රියේ කිසියම් පිරිසක් අමානුෂීයව පහර දී තිබෙනවා. අදාළ පහර දීම CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ගහ පාරවල් ගොඩක් වේදනීයයි මට කුලිය වැඩක් කරගන්නත් විදිහක් නැහැ. මෙම සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙක් මෙවන විට නිට්ටඹ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.